නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද අපි මේ හිමිදිරි කාලයේ බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිත සුවපත් කරන්නට උපකාරී වන දහම් අවවාදයක් ශ්‍රවණය කරන්න. මේ උතුම් දහම් කාරණය සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන මේ හිමිදිරි පාන්දර අපි සිහිපත් කරන්නේ පින්බර අනුරෝධය සදහම් දේශනාව සඳහා දායකත්වය අනුග්‍රහය දරමින් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් සියලු දානයන් පරදා අග්‍ර වූ ධර්ම දානමය පින රැස් කරගන්න දායකත්වය අරගෙන බලාපොරොත්තු වෙ සිටින්නේ. මාර්තු මාස 31 වන දිනට වයස අවුරුදු 91ක් සම්පූර්ණ වන ඇඩ්වින් ගලබඩගේ පියාණන්ට සෙත් පැතීම පිණිස දායකත්වය දරන්නේ කැනඩාවේ වැන්කුවර් නගරයේ පදිංචි පින්වත් නිල්මිනී මහත්මිය, සාමා, ඉසුරු යන දරුවන් සහ ප්‍රේමලතා මෑණියන් ඇතුළු පින්වත් පිරිසයි. ඒ පින්වතුන් මේ ධර්ම දානමය පිට රැස්කොට බලාපොරොත්තු වන්නේ මාර්තු මාස 31 වන දිනට වයස අවුරුදු 91ක් සම්පූර්ණ වන ඇඩ්වින් ගලබඩගේ පියාණන්ට නිදුක් නිරෝග සුවපත් භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය සුවසේ අවබෝධ කර ගැනීමට මේ ධර්ම දාන අග්‍ර වූ උතුම් පින උපකාර වෙත්වා කියන පින්බර උතුම් බලාපොරොත්තු ඇතුවයි. ඉතින් ඒ වයස අවුරුදු 91ක් සම්පූර්ණ වන ඇඩ්වින් ගලබඩගේ පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව පිණිස මේ පින හේතු වාසනාව වේවා කියන මෙසිතින් අපි ඔබට දහම් කරුණු කිහිපයක් ආදරෙන් සිහිපත් කරන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුද්ධිමත් මිනිසයන් හැටියට අපිට බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය සුවපත් කරගෙන මේ ජීවිතයේ සැපවත්ව සහනෙන් දුකකින් තොරව වාසය කරන්නත් අපේ ජීවිතයේ යම් වෙලාවක මනුස්ස ජීවිතය අහිමි වුණාම මරණයට පත් වුණාම සතර අපාය යන්නේ නැතුව සුගති සැප ලබා ගන්නත් ඒ වගේම මේ ඉපදෙන මැරෙන ජරා මරණ සහිත දුක්ඛිත ලෝකයෙන් දුක්ඛිත සසර ගමනෙන් එතර වෙන්නත් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සුන්දර ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක් මාර්ගයක් දේශනා කළා පෙන්වලා දුන්නා.
ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න වැඩපිළිවෙලේ කවුරු හරි කෙනෙක් ජීවිතේ පුහුණු වෙනවද? ඒ කෙනාගේ මේ ජීවිතය සුවපත් වෙනවා. පරලොව සුවපත් වෙනවා. එයාට සසර දුක් නිමා කරලා පරම සුන්දර විරාගී අමා මහ නිවන සාක්ෂාත් කරලා තමන්ගේම අත්දැකීමක් ඇතුළත ඒ නිවන් සුවය අත්දකින්න පුළුවන්කම අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ලැබෙනවා. අපි සමහර වෙලාවට පින්වත් දැකලා තියෙනවා සමහර ඔය පාරවල් වල එහෙම යද්දී වාහනවල එහෙම ගහලා තියෙනවා. මම දැක්ක දවසක් ගහලා තියෙන වාහනයක අවංක වූ අපිටමයි හැමදාම දුක. අවංක වූ අපිටමයි හැමදාම පාඩු. අවංක වූ අපි තමයි හැමදාම දුකෙන් ඉන්නේ කියලා. මං හිතන්නේ ඒක ධර්මයෙන් ඒක විග්‍රහ කරන්න බෑ. මොකද හේතුව අවංක නම් ඒ අවංක බවම තමයි තමන්ට තියෙන සැපය. අවංක බව කියලා කියන්නේ ලෝකෙන් ලබා ගන්න යම්කිසි අපි අවංක වුණා කියලා කියන්නේ ලෝකෙන් සාධාරණත්වය බලාපොරොත්තු වීම, ලෝකෙන් අපිට නම්බුනාම ලැබීම, ගෞරවය සත්කාර ලැබීම නෙවෙයි අවංක භවය තුල අපි බලාපොරොත්තු වෙන්නේ. අවංක බව තුල බලාපොරොත්තු වෙන්නේ අපිට අපේ සිත තුලින්, අපේ හදවත තුලින් අපි ගැන අපිට කල්පනා කරද්දී අපි අවංකයි නම් අපිට සතුටුයි. මොකද වංක ලෝකයේ තුල අපි අවංකයි කියලා කියන්නේ අපි කාගේවත් ඒකට ස්තුති ප්‍රශංසා, ස්තුති ගීතිකා, ගුණ වර්ණනා අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. අපි අවංකයි නම් අපේ හෘද සාක්ෂිය දන්නවා. අපි සසර ගමනක යන්නේ යහපත අයහපත දායාද කරගෙන, කර්මය දායාද කරගෙන අපි උපදින්නේ, මැරෙන්නේ. ඉතින් අපිට ලෝකේ අපි අවංකයි කියලා අපිට ප්‍රශංසා නොකලා කියලා, අපිට ගුණ වර්ණනා නොකලා කියලා අපි ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. එහෙනම් අවංක බව කියලා කියන්නේ අපිට ආධ්‍යාත්මේ මානසික උපදින අවංක බව නිසා උපදින සතුටක් තියෙනවා. ඒ සතුට නිසා තමයි අපි අවංක වෙන්නේ. ධර්මයට කැමති කෙනෙක් හැටියට, ලෝක ධර්මයට කැමති කෙනෙක් හැටියට අපි අවංක වෙන්නේ. එතකොට අපිට මේ අවංක බවෙන් ප්‍රශංසා නොකළ කියලා කිසි දුකක් මේ කනස්සල්ලක් හටගන්නේ නැහැ. ඉතින් මම ඒක දැක්කාම කල්පනා කළේ එහෙනම් අවංක බව කියන එක එයා අවංකවම එයා තුල තිබිලා නැහැ. මොකද එයා තුල අවංකවම තිබුණා නම් එයාට සතුටක් තියෙනවා තමන් ගැන කල්පනා කරද්දී. ඒකයි. ඒක තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ හරියට අපි ගත්තේ නැත්තොත් මේ ධර්මයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක ගත්තේ නැත්නම් ධර්මයෙන් ප්‍රතිඵල අපිට අත්දකින්න බෑ. මොකද බුදුරජාණන් දේශනා කළා තියෙනවා ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරබව. ධර්මයට කැමති වෙන කෙනා දියුණු වෙනවා. ධර්මයට ද්වේෂ කරන්න, වෛර කරන්න පිරිහෙනවා කියලා. ඉතින් ඒක බුදුරජාණන් වදාළා නම් ධර්මයට ද්වේෂ කරන්න පිරිහි කියලා ඒ පුජ්‍යලයා පිරිහෙනවා. ඒක වළක්වන්න බෑ. ඊළඟට ධර්මයට කැමති කෙනා දියුණු වෙයි කියලා බුදුවදනක් තියෙනවා නම් විරාගී නිකිල සිතකින් වදාළේ බුදුවදන කවදාවත් වෙනස් ස්වභාවයක් ගන්න නැහැ. ඒ නිසා මේ බෞද්ධ පින්වතුන් හැටියට නුවණ තියෙන මනුස්සයන් හැටියට යමක් අපි ප්‍රකාශ කිරීමේදී, යමක් ලිවීමේදී ටිකක් නුවණ පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මොකද අපේ ජීවිතය තුළ තියෙන හැඟීම් එක හැඟීම් තියෙනවා. රාගයේ මුල් වෙච්ච හැඟීම්, ද්වේෂයේ මුල් වෙච්ච හැඟීම් තියෙනවනේ. ඉතින් මේවා තුළ අපිට ක්‍රියාත්මක වෙන්න මේ නුවණක් උවමනා නැහැ. ඒතර නුවණක් නෙමෙයි පාවිච්චි වෙන්නේ. එතන රාගය, දේශය, මෝහය තමයි පාවිච්චි වෙන්නේ. රාගය, දේශය, මෝහය යම්තරක පාවිච්චි වෙනවද? එතන ප්‍රඥාවට ඉඩක් නැහැ. එතන කෙලෙස් වලට ඉඩක් තියෙන්නේ. ඒ නිසා කෙලෙස් අවුස්සාගෙන දුක් විඳින්න ලේසි. ඒක 아무තු උත්සාහයක්. දැන් ගඟක් මූද පැත්තට ගලාගෙන යද්දී ඒ ගඟට වැටුණු මිනිස්සයා මූද පැත්තට ගඟේ ගහගෙන යන්න 아무තු වීරියක් උත්සාහයක් කරන්න දෙයක් නැහැ. ගඟේ ස්වභාවය තමයි ගඟට වැටුණා නම් ගඟේ පහළට ගහගෙන යන්නේ ඒක. ඉතින්
ගොඩ වෙලා ගොඩබිමකට එන්න ඕන නම් එයා අතින් පයින් වීර්යය කරලා පීනන්න ඕන උත්සාහ කරන්න. එතකොට වේගෙන් එන සැඩපහරේ ලොකු උත්සාහයක් අරගෙන තමයි ගොඩ වෙන්න තියෙන්නේ. ඒ වගේ අයහපත් දේවල් කෙලෙස් සමග එකතු වෙන දේවල් රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව එකට එක කිරීම, පලි ගැනීම, අනුන්ට නිඳා කිරීම, අභූතයෙන් චෝදනා කිරීම, ගුණවතුන්ගේ ගුණ සංගවා අගුණ ප්‍රකාශ කිරීම මේ වගේ කෙලෙස් සමග එකතු වෙන දේවල් සමග එකතු වෙන්න මහ උත්සාහයක් කිසිම වීරියක් අවශ්‍ය නැහැ. මොකද හිතත් ඒකට සූදානම්, බාහිර පරිසරයත් ඒකට සූදානම්. ඒ නිසා ඔබ ඇත්තටම ඔබ යහපත් කෙනෙක් නම් ඒ යහපත් වූ පමණින් මේ ලෝකය ඔබට සලකාවි. ඔබ යහපත් වූ තමන් යහපත් වූ පමණින් මේ ලෝකය අපිට ප්‍රශංසා කරાવી කියලා ලෝකයෙන් බලාපොරොත්තු වෙන්න එපා කිසිම දෙයක්. මේ තමන්ගේ අවංක බවට, තමන්ගේ යහපත් ගුණධර්ම වලට ලෝකයෙන් බලාපොරොත්තු වෙන්න එපා. තමන් ඒ ගැන හිතලා සතුටු වෙන්න. තමන්ට අනිවාර්ය සතුටක් එනවා. ඒ විදිහට තමන් ජීවිතයක් ගත කරනවා නම්. ඉතින් ඒ නිසා පින්වතුනි අපි මේ නුවණ පාවිච්චි කරලා මේ ජීවිතේ මේ පාවිච්චි කරන්න ඕනේ. නුවණ පාවිච්චි කරලා මේ ජීවිතේ පාවිච්චි කළොත් දැන් අපි මේ ජීවිතේ අපිට ටික ටික ගෙවි අවසන් වෙනවනේ. අපි මොන විදිහේ ජීවිත ගත කළත් අපි කට අරින්න පුළුවන් විදිහට වචන කතා කරයි. හිත කියන විදිහට සිතන දේවල් තෝරා බේරා ගැනීමකින් තොරව අපි හිතයි. සිතන දේ සිතන විදිහටම තෝරා බේරා ගැනීමකින් තොරව අපි ක්‍රියා කරයි. හැබැයි හොඳට මතක තියාගන්න මේකේ පසුබිමක් තියෙනවා. මේ මනසට, වචනයට, කයට, කායික ක්‍රියාවට කියන තුනටම චේතනාව බද්ධයි. චේතනාවෙන් තොරව මේව කරන්න බෑ. ඒ චේතනාවෙන් තොරව කරන්න බැරි මේ හැම ක්‍රියාවකටම ප්‍රතිඵලයක් එනවා. ඒකට තමයි කියන්නේ කර්මය කියලා. බුදුරජාණන් වදාලා යම් චේතනාත්මකව යම් කර්මයක් කරයිද සිත, කය, වචනය කියන තුන මුල් කරගෙන විපාක වින්දියට යම් කර්මයක් ඇද්ද විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වදාලා මේ යම් කර්මයක් කළා, පාප කර්මයක් කළා, පාප කර්ම සිතලා, පාප කර්ම පාපී වචන පාවිච්චි කළා, පාපී ක්‍රියා කළා. දැන් අපි සාමාන්‍යයෙන් ගොඩාක් මිනිස්සුන්ට අපහාස කරනවනේ. සමාජ මාධ්‍යෙන් මිනිස්සු නිකන් එක විදිහට අපහාස, නින්දා, බොරු, චෝදනා, ගැරහිලි කරනවනේ. මේ කරන හැමෝටම හොඳට බලන්න සිත පිරිහිලා කරන මේ චේතනාත්මක කරන කර්ම ඔබට එනවා. ඔබ මේ වචනය පාවිච්චි කරද්දී, ක්‍රියාවක් කරද්දී හොඳට හිතන්න මේක ඔබ පස්සෙන් එනවා. බුදුරජාණන් වදාළේ මේ කරන ලද පාප කර්මයන් විපාක එනකොට මෙයාට මුහුදේ සැඟවිලා මේ කර්මයෙන්, මේ දුක්ඛිත කර්මයෙන් ලැබෙන විපාකයෙන් ගැලවෙන්න බෑ කිව්වා. කන්දක් අස්සේ සැඟවිලා බෑ කිව්වා. අහසට පලා ගිහිල්ලා බෑ කිව්වා. ගල් ගුහාවක සැඟවිලා මේ කරපු පාප කර්මයේ විපාකයෙන් ගැලවෙන්න බෑ කිව්වා. මොකද මේ ඇස කන නාසය දිවකය මනස කියන ජීවිතේ පාවිච්චි කරනකොට අපි චේතනාත්මකව සිතපු කියපු කරපු දේවල් මේ ජීවිතේට බද්ධයි. ජීවිතෙන් මේවා දැන් අපි සාමාන්‍යයෙන් පව් කරලා අපිට ඕන පාපයක් කරලා, අපහාසයක් කරලා, නින්දාවක් කරලා අපි කලේ නෑ වගේ හිත හදාගෙන ඉන්න පුළුවන්. හැබැයි කර්මය රැස් වෙලා තියෙන්නේ. මේ කර්ම විපාකයට ගොදුරු වෙන බව මේ ලෝකේ කාටවත් දැන් අපි කෙනෙකුට අපහාස කළා, නින්දා කළා ගොඩාක් මිනිසුන්ට කරනෝනේ. හොයන්නේ බලන්නේ නෑ, නින්දා අපහාස ගැරහිලි ගොඩක් කරනෝනේ. මේ කරණේව හැබැයි Tamanට එන බව පින්වත්ටි හොඳට මතක තියාගන්න. මේවයින් පලා යන්න බැරි බව හොඳට මතක තියාගන්න. ඒකයි බුදුරජාණන් වදාළේ මේ සිහි කරන්න කිව්වා. භික්ෂුවක් වෙන්න පුළුවන්. එයා භික්ෂුණියක් වෙන්න පුළුවන්. පැවිද්දෙක් වෙන්න පුළුවන්. ගිහියෙක් වෙන්න පුළුවන්. ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. මේ හැමෝම සිහි කරන්න කිව්වා. මොකද්ද? කම්මස්ස කෝම්මි. කම්මස්ස කෝම්මි කියන්නේ චේතනාත්මකව සිතන කියන කරන දේවල් කම්මස්ස කෝම්මි. තමාගේ දේ වෙනවා. තමාත් එක්ක එනවා ඒක. තමාගේ දේ වෙන්නේ සිතන කියන කරන කර්මය. කම්මස්ස කෝම්මි. කම්ම දායාදෝ. සිතන කියන කරන සියලු දේ තමන්ගේ දෑවැද්ද. දෑවැද්ද කියන්නේ අපි බඩු භාණ්ඩ, යාන වාහන මිල මුදල් දෑවැද්ද හැටියට ලැබෙනවනේ. ඒ වගේ
නෙවෙයි බරපතල විදියට මේ කර්මයේ දායාද කරගෙන තියෙනවා. ඒකෙන් ගැලවෙන්න බෑ. සමහර බඩු මුට්ටු ආදී කරන දෑවේදී හම්බෙන්න පුළුවන්, හම්බෙන්නේ නැතු වෙන්න පුළුවන්. නමුත් කර්මයේ නැමැති දායාදේ ලැබෙනවා. සිහි කරන්න කිව්ව කම්ම දායාදෝ. කම්ම යෝනි. උපදිනවා, මැරෙනවා. යන සසරක ඉන්නේ අපි. එතකොට මේ ජීවිතේ මොන ස්වභාවයෙන් වාසය කළත් මතක තියාගන්න මේ මනුස්ස ජීවිතය අහිමි වෙනවා. මනුස්ස ජීවිතය අහිමි වෙලා ආයිමත් ලෝකෙක උපදිනවා කර්මානුරූපව. කම්ම යෝනි. උපත තීරණය කරන්නේ කර්මයයි. කම්ම යෝනි. ඊළඟට බුදුරජාණන් වදාලා කම්ම බන්දු. චේතනාත්මකව සිතන දේවල්, චේතනාත්මකව කියන දේවල්, කතා කරන වචන, චේතනාත්මක කරන ක්‍රියා සියල්ල කම්ම බන්දු. බන්දු කියන්නේ ඥාතියා. ඒ සියලු දේ ඔබේ ඥාතියා. ඔබ කරන කර්මයේ ඥාතියා මං වෙන්නේ. ඔබ කරන කර්මයේ ඥාතියා මම වෙන්නේ. ඔබ කරන කර්මයේ ඥාතියා ඔබමයි. ඒක වළක්වන්න බෑ. කම්ම බන්දු ඥාතියා. කම්ම පටිසරණ පිළිසරණ පිහිට වෙන්නේ කර්මයයි. හොඳ දෙයක් කළොත් හොඳ පිහිටක් ලැබෙයි. චේතනාත්මකව හොඳ දෙයක් හිතුවොත් හොඳ දෙයක් පිහිට වෙනවා. චේතනාත්මකව හොඳ දෙයක් කිව්වොත් හොඳ දෙයක් පිහිට වෙනවා. චේතනාත්මකව හොඳ දෙයක් කළොත් ඒකත් පිහිට වෙනවා. සැප පිණිස. ඒ වගේමයි චේතනාත්මකව නරක දෙයක් සිතා සිටියොත් ඒකත් පිහිට වෙනවා දුක පිණිස. චේතනාත්මකව නරක වචනයක් කතා කළොත් ඒකත් පිහිට වෙනවා දුක උපද්දවන්න. චේතනාත්මකව නරක ක්‍රියාවක් කළොත් ඒකත් පිහිට වෙනවා ඔබට දුක උපද්දවන්න. කම්ම පටිසරණ. යම් කම්මං කරිස්සාමි. යම් තමා විසින් කර්මයක් කරයිද කල්යාණං වා යහපත්, පාපකං වා පාපී, තස්ස දායාදා තමන්ට දෑවැද්දයි. එහෙනම් මොන විදිහේ කර්මයක් කළත් ඒ කර්මය තමන්ට දායාද වෙන බව, ඒක යහපත් වෙන්න පුළුවන්, අයහපත් වෙන්න පුළුවන්, තමන්ට දායාද වෙන බව හොඳට මතක තියාගන්න. මේ ලෝකේ මිනිස්සු කට නිසා ගොඩක් පව් කරගන්න. මම හිතන්නේ වර්තමානයේ වචනෙන් තමයි වැඩිම පව් කරගන්නේ. වචන අසංවරයෙන් ගොඩක් නිතරම පව් රැස් කරගන්නවා. කායිකවත් පව් රැස් කරගන්නවා, වචනෙන් ගොඩක් පව් රැස් කරගන්නවා. බොරු කියලා, කේලම් කියලා, පරුස වචන කියලා, හිස් වචන කියලා ගොඩාක් පව් කරගන්නවා. හොඳට මතක තියාගන්න මේ පින්වතුනි, මේ සියල්ල තමාගේ දායාදයයි. කම්මස කෝමේ තමාගේ දෙයයි. කම්මස කෝමේ කම්ම දායාද දෑවැද්දයි. කම්ම යෝනි උපත තීරණය කරන්නේ කර්මය. මේ ලෝකේ බාහිර පුජ්‍යලයකට, බාහිර දෙවි කෙනෙකුට ඔබේ උපත තීරණය කරන්න බෑ. ඔබේ උපත තීරණය කරන්නේ ඔබ රැස් කරන අද කර්මයයි. කම්ම යෝනි කම්ම බන්දු ඥාතියා වශයෙන් පස්සෙන් එන්නේ. සාමාන්‍යයෙන් අපිට ඥාති අපි ඥාති ලං කරගෙන ඉන්නේ, ඥාති සමග හිතවත්කම් පවත්වන්නේ, ඥාති සමග සම්බන්ධකම් පවත්වන්නේ අපේ යහපත කැමති නිසා, අපිට උදව්පදව් කරන නිසා, අපේ උපකාරයටයි. ඒ වගේ මේ කර්මය ඔබට උපකාර කරයි. කම්ම බන්දු කම්ම පටිසරණ පිළිසරණයි. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. යම් යහපත් කර්මයක් කරයිද, අයහපත් කර්මයක් කරයිද, ඒක ඔබේ දායාදය. ඒ නිසා පින්වතුනි, සිතක් තිබුණු පමණින් සිතන්න එපා. සිතන්න ඕන දේ, නොසිතන්න ඕන දේ බේරලා තෝරලා ගන්න. කට අරින්න පුළුවන්කම තිබ්බට, වචන කටින් පිට වුණාට සියල්ලක්ම පිට දාන්න එපා. කයින් කායිකව ක්‍රියා කරන්න පුළුවන්කම තිබ්බට ඒ සිතන හැමදේම කරන්න එපා. ඒක ඔබේ දායාදයයි. ඔබ කරපු කර්මය ඔබේ මව්ට දායාද වෙන්නේ නැහැ. ඔබ කරපු කර්මය ඔබේ පියාට දායාද වෙන්නේ නැහැ. ඔබ කරපු කර්මය ඔබේ සහෝදරයෙකුට දායාද වෙන්නේ නැහැ. ඔබ කරපු කර්මය ඔබේ සහෝදරියකට දායාද වෙන්නේ නැහැ. ඔබ කරපු කර්මය ඔබේ ස්වාමියාට දායාද වෙන්නේ නැහැ. ඔබ කරපු කර්මය ඔබේ බිරිඳට දායාද වෙන්නේ නැහැ. ඔබ කරපු කර්මය ඔබේ යාළුවෙකුට දායාද වෙන්නේ නැහැ. හිතවතෙකුට දායාද වෙන්නේ නැහැ. දෙවියෙකුට බඹෙකුට දායාද වෙන්නේ නැහැ.
තමන්ගේ දරුවෙකුට දායාද වෙන්නේ නැහැ. නිකම් පරිසරයට එකතු වෙලා ඔබ ඒකේ නිදහස් වෙන්නේ නැහැ. ඔබට විපාක දෙනවා. බුදුරජාණන් වදාලා විපාක විඳ යුතු කර්මය විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා හොඳට කල්පනා කරන්න. මා මේ කියන වචනය මට දායාදය හැටියට නැවත එනවා. මා මේ සිත සිතා ඉන්න දේ මටම දායාදය හැටියට එනවා. මා මේ කරන ක්‍රියාව මටම දායාදය හැටියට එනවා. ඒ නිසා පින්වතුනි නුවණ පාවිච්චි කරන්න. හිත විතරක් තිබිලා මදි නුවණ ඕන. ඒකයි බුදුරජාණන් වදාළේ පඤ්ඤා අනුත්තර ආභා. මේ ලෝකයේ තියෙන හොඳම ආලෝකයේ ප්‍රඥාවයි කිව්වා. මේ හිතට ප්‍රඥාව පාවිච්චි කරන්න. ප්‍රඥාව පාවිච්චි කළේ නැත්තොත් කෙලෙස් සමග ඔබ එකතු වෙලා චේතනාත්මකව සිතින් කයින් වචනෙන් රැස් කරගන්නා කර්ම පොදිය වෙනම ගිනුමක තැම්පත් වෙනවා. වැල් පොලිය හැදෙනවා. ගැලවෙන්න බෑ. සිහි කරන්න. මේ හිමිදිරි කාලේ ඔබ බණ අහන්නේ. සිහි කරන්න. මේ මා විසින් චේතනාත්මකව යම් කර්මයක් කරයිද ඒක මට දායාදයයි. දෑවැද්දයි. කම්ම දායාද කම්ම යෝනි මාගේ උත්පත්ති ස්ථානයේ තීරණය කරන්නේ මා මේ සිතන කියන කරන දේ. කම්ම බන්දු මාගේ ඥාතිය හැටියට මා එක්ක එන්නේ මේ සිතන කියන කරන දේ. කම්ම පටිසරණ මට පිහිට හදන්නේ මේ කර්මය. ඒක හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ඔබ පාවිච්චි කරන හැටියට සිත කය වචනය. ඊළඟට යම් යහපත් ඒවා අයහපත් ඒවා කර්මයක් කරයිද ඒක මාගේ පස්සෙන් එනවා. බුදුරජාණන් වදාළේ ඒකනේ මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති චක්ඛං වහතෝ පදං. මහණෙනි සියල්ලට මුල් වෙන්නේ මනසයි. මනෝ පුබ්බා ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනස මුල් වෙනවා. මනස තමයි පෙරටුව එන්නේ. මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන මනස පිරිහිලා නම් පදුට්ටේන වාසතිවා කරෝතිවා පිරිහුණු මනසින් වාසතිවා කරෝතිවා කියයිද කරයිද තතෝනං දුක්ඛමන් වේති. අන්නේ පිරිහුණු මනසින් කියපු කරපු දේ තතෝනං දුක්ඛමන් වේති. තමන්ට දුක පිණිස එනවා. කොහොමද? චක්ඛං වහතෝ පදං. ගුණා පසුපස්සේ බැදි කරත්තය බර උසුලාගෙන ගුණාට සැප සලසමින් දෙන්නේ. දුක සලසමින් එන්නේ. සිහි කරන්න. ඒ නිසා පින්වතුනි අපි මේ ඔබට ධර්මයේ සිහි කරන්නේ අනුකම්පාව නිසා මිසක්කා වෙන අපේක්ෂාවක් නැහැ. බොහෝ අය තමන්ගේ ජීවිතේ රැස් කරගන්නේම පව්. මේ බොහෝ අයගේ ජීවිතේට රැස් වෙන පව් ගැන අපිට සිහි වෙද්දී අපේ හිතේ හරි දුකක් තියෙනවා. ඒ මොකද දුක? මේ අය මේ විදිහට දිගටම ධර්මයෙන් තොරව ජීවිතය ගත කළොත් මේ අය නිරය තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ කියන දුගතියට යනවා. බුදුරජාණන් වහන්සේ මහා අනුකම්පාවෙන් මේවා කිව්වේ අනුකම්පාව, දයාව, කරුණාව ඔබ කෙරෙහි තියෙන ඔබ දුක් විඳිනවට තියෙන අනුකම්පාව නිසා. ඒ නිසා මේ බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහෙන සීමාවේ ඒ ධර්මයේ කන් වලට ඇහෙද්දි ඇහුන්නේ නැහැ වගේ ඉන්න එපා. මොකද හේතුව මේ කර්මය තම පසුපසෙන් එනවා. මේ කර්මයෙන් වෙන් වෙලා ඔබට කර්මයෙන් කර්ම විපාකයෙන් වෙන් වෙලා ඔබට සිතන්න බෑ, කියන්න බෑ, කරන්න බෑ. කර්ම විපාකේ ඒ කියන්නේ චේතනාත්මකව තමයි ඔබ සිතන්නේ, කියන්නේ, කරන්නේ. ඒ නිසා පොඩි දෙයක් ලැබුණ කියලා ඔබ හිතට ගන්න එපා. පොඩි වගකීමක්, ඊළඟට ධනයක්, ඊළඟට ප්‍රශංසාවක්, තනතුරක්, සමාජයේ ඔබ ගැන ලොකුට කතා කළා කියලා ලොකු ඒ ගැන හිතන්න එපා. ඔබ මේ මත් වුණොත්, ඔබේ සිත කය වචනේ අසංග වෙලා ඔබ රැස් කළොත් කාටද ඒ රැස්වීම? මටද? ඔබටයි.
ඒ රැස් වෙන කර්ම විපාකයෙන් බුදුරජාණන් වදාලා නේද? මුහුදේ සැඟවි ඒ කර්ම විපාකයෙන් පලා යන්න බෑ මහණෙනි. අහසට පලා ගිහිල්ලා කර්ම විපාකයෙන් පලා යන්න බෑ. ගල් ගුහාවක සැඟවිලා කර්ම විපාකයෙන් පලා යන්න බෑ. කොහේවත් සැඟවිලා කර්ම විපාකයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා මතක තියාගන්න සිතන කියන කරන සෑම ක්‍රියාවකටම චේතනාව බද්ධයි. ඒකත් සමග රැස් වෙන කර්මය ඔබට එනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ රැස් කළ පිනකින් මනුස්ස ලෝකෙට ආවා කියලා. අපේ මිනිසුන්ට අපි හැමෝටම අමතක වෙන දේ මොකද්ද? පොඩි පහසුකමක් ලැබුණාම, පොඩි පිළිගැනීමක් ලැබුණාම, මිල මුදල් ටිකක් තියෙනවා නම්, යාන වාහනයක් ගෙයක් දොරක් තියෙනවා නම්, අනුන්ගෙන් ප්‍රශංසාවක් ලබනවා නම් අපිට ඔක්කොම අමතක වෙනවා. අමතක වෙලා අපි මේ රැස් කරපු පිනකින් සසර ජීවිතයේ රැස් කරපු පිනකින් මනුස්ස ලෝකයට ආවා කියන එක අමතක වෙලා පින නැති වෙන විදියට සිත කය වචනය තුනම පාවිච්චි කරලා හොඳට පව් රැස් කරගන්න ගොඩක් මිනිස්සු. ගොඩක් අය ගැලවෙන්න. මේවා මේ ගැලවුන් නැත්තොත් මේවා විඳවන්න වෙනකොට බුදුරජාණන් වදාලා නේද? මහණෙනි සමහරුන්ගේ සිත මම බලනවා. මගේ සිතින් ඒ පුජ්‍යලයාගේ සිත බලනකොට ඒ තථාගතයන් වහන්සේ ඒ පුජ්‍යලයාගේ සිත බලන මොහොතේ මැරුණොත් බුදුරජාණන් වදාලා හිස මත තියන් ආපු බරක් බිම තියෙන වේගෙන්. දැන් ලොකු බරක් හිස මත තියාගෙන ඉන්නවා. අපි හාල් මුට්ටයක් කියලා. හාල් මුට්ටයක් හිස මත තියන් ඉන්න ලොකු බරකින් අමාරුවකින්. ඒතර හාල් මුට්ටය හිස මත තියන් ඉන්න කෙනා ඉක්මනින් හාල් මුට්ටේ බර නිසා බිමින් තියෙනවා. අන්න ඒ වගේ මහන්නේ යථාපත නික්කිතෝ ඒවා නිරයේ. මහන්නේ සමහරුන් හිස මත තියන් ආපු බර බිම තියෙන වේගෙන් වගේ මේ සමහරුන්ගේ ජීවිත තියා මම බලද්දි විමස එයා ඒ ඉන්න ස්වභාවයෙන් මැරුණොත් කෙලින්ම නිරේ කියනවා යන්නේ. සමහරුන්ගේ සිත මහන්නේ මම බලනවා. බලා ඉන්නකොට අරය නිරේ යන්නේ මොකක් නිසාද? සිත කය වචනේ අපිරිසුදුයි. සිතා ඉන්නේ රාග දේශ මොහ වලට අදාළ දෙයක්. එක්ක රාගය විසන දෙයක්. එක්ක දේශය, එක්ක මෝහය. ඊළඟට මහන්නේ සමහරුන්ගේ හිත බලද්දි ඒ වෙලාවේ මැරුණොත් ඒගොල්ලෝ සුගතිය උපදිනවා. ඇයි මහන්නේ? සුගතිය උපදින්නේ සිතයි කයයි වචනයයි පිරිසිදුව තියන් ඉන්නවා. සිත කය වචනේ සංවර කරගෙන සිත රැකගෙන ඉන්නවා. ඒ නිසා සුගතිය යනවා මහණෙනි. එතකොට බලන්න හැබැයි සුගතියට සිත රැකගෙන සුගතියට යන පිරිස චුට්ටයි කියලා බුදුරජාණන් දේශනා කළා. ඇයි මේ? චුට්ටක් වෙන්නේ ගොඩක් සතර පහ යන්නේයි රැස් කරන පව් නිසා. ඒ නිසා අපි හැමෝටම ආදරෙන් කරුණාවෙන් මෙසිතින් සිහිපත් කරන්න කැමතියි. ඔබ හිතට අරගෙන වචන පාවිච්චි කරන්න එපා. ඔබ හිතට අරගෙන සිතා ඉන්න එපා. අකුසල් රැස් වෙන විදියට ඔබ සිතට හිතෙන විදියට ක්‍රියා කරන්න එපා. හැම දෙයක්ම දායාදයයි. ඒ නිසා බුදුරජාණන් මහා අනුකම්පාවෙන්, මහා දයාවෙන්, මහා විස්මිත කරුණාවකින්, අනුකම්පාවකින් අපිට දහම් දෙසුවේ මේ රැස් වෙන කර්මය Tamanටම දායාද වෙන බව භාග්‍යවතුන් වහන්සේ දකින නිසා, දන්න නිසා, කර්මය දායාද වෙන බව දන්න නිසා, දකින නිසා. ඒ නිසා අපිට ගොඩාක් වරදින්නේ මේ ඇසුර නිසා. අසත්පුරුෂ ඇසුරෙන්, අසත්පුරුෂ ඇසුර තුල අපිට සිද්ධ වෙන්නේ සිත කය වචනේ අසංගර වෙලා පව් රැස් කර ගැනීමමයි. සිත කය වචනේ අසංගර වෙලා රැස් කරගන්නේ පව්මයි. ඒ නිසා සත්පුරුෂ ඇසුරට මුලින්ම යන්න ඔබ. ඊතර සිහි කරන්න මේ රැස් කරන හැම කර්මයක්ම මාගේ දායාදේ වෙනවා. කම්මස කෝම්මි. තමන්ගේ දේ වෙනවා. කම්ම දායාදා. දෑවැද්ද වෙනවා. කම්ම යෝනි. උත්පත්ති ස්ථානයේ තීරණය කරන්නේ මම නෙවෙයි කර්මය. කම්ම බන්දු. ඥාතියා. කම්ම පටිසරණ. පිළිසරණ. යහපත් ඒවා අයහපත් ඒවා කර්මයක් කරයිද මට දායාද වෙනවා. ඒ නිසා අපි සිතන දේවල්, අපි කරන දේවල්, අපි කියන දේවල් Tamanටම අයිති වෙන බව හොඳට මෙනෙහි කරන්න පින්වතුනි. හරි తాවකාලිකයි මේ මනුස්ස ජීවිතේ. ඇයි අපිට අමතක වෙන්නේ? මේ පොඩි පහසුකමක් ලැබුණාම ඇයි මේ අපිට අමතක වෙන්නේ? ඇයි සිහි මුලා වෙන්නේ? සිහි මුලා කරගන්න එපා. සිහි පිහිටුවා ගන්න. හැඟීම් බර වෙන්න එපා. නුවණ පාවිච්චි කරන්න. නැත්තම් ගොඩක් දුක් විඳින්න වෙයි. බුදුරජාණන් වදාළනේ පාප කර්ම කරපු අය නිරේ උපන්නාම විඳින තියෙන දුක මහණෙනි සිතින් කයින් වචනෙන් පව් කරගත් උදවිය නිරේ උපදිනවා. නිරේ ඉපදලා බොහෝ කොට දුක් විඳිනවා.
දවසක් ස්වාමීන් වහන්සේනමක් ඇවිල්ලා බුදුරජාණන්සේට වන්දනා කළා, පැදකුණු කළා. වන්දනා කරගෙන ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කරුණක් පැහැදිලි කරගන්න තියෙනවා. අනුකම්පාවෙන් කියා දෙන්න කිව්වා. මොකද්ද භික්ෂුව? ස්වාමීනි මේ පව්කම් කරපු මිනිස්සු මැරිලා නිරේ උපදිනවනේ. මේ නිරේ උපන්නට පස්සේ විඳින තියෙන දුක කොයි වගේ එකක්ද? බුදුරජාණන් වදාළ පින්වත් භික්ෂුව පව් කරපු කෙනෙක් නිරේ උපන්නට පස්සේ විඳින දුක කියන්න බෑනේ. අප්‍රමාණයි කිව්වා. අනේ භාග්‍යතුන් වහන්සේ තේරෙන උපමාවකින්වත් පැහැදිලි කරලා දෙන්න බැරිද නිරේ උපන් කෙනෙක් විඳින දුක? එහෙනම් භික්ෂු උපමාවක් කියන්නම් කිව්වා. ඔන්න බලන්න පව් කළා වගේ නෙමෙයි පින්වතුනි. ඒ පව එනකොට මහණෙනි මෙහෙම හිතන්න ඔබ යම්කිසි මිනිමැරුමක් කළා, සොරකමක් කළා, යම්කිසි දඬුවම් ලබන වැරැද්දක් කළා, මිනිසෙක් අහු වුණා, රජයට අහු වුණා. ඔන්න රාජපුරුෂයෝ මේ දඬුවම් එක්ක මිනිහම් මරලා එක්ක හොරකමක් කළා. මෙයා අල්ලගෙන රජතුමා ගාවට එක්කගෙන යනවා. එක්කන් ගිහලා කියනවා දේවයන් වහන්සේ රජතුමනි අසවල් හොරකම කරපු එහෙම නැත්නම් අසවල් මිනිමැරුම කරපු පුජ්‍යලයා තමයි මේ ඉන්නේ. කැමති දඬුවමක් මේ රජතුමනි පනවන්න කියලා කියනවා. රජතුමා මොකද කරන්නේ? රාජපුරුෂයාද කියන එහෙනම් රාජපුරුෂයනේ මේ මිනිමැරුම කරපු එහෙම නැත්නම් මේ සොරකම කරපු මේ වැරද්ද කරපු පුජ්‍යලයාට උදේ කාලේ කියනවා මෙයාට හෙල්ල පාරවල් 100ක් අනින්න. දඬුවම තමයි හෙල්ල පාරවල් 100ක් කරපු වැරද්දට. ඔන්න රාජපුරුෂය මේ වැරද්ද කරපු පුජ්‍යලයා එක්කන් ගිහලා හෙල්ල පාරවල් හෙල්ලෙන් ඇනුම් 100ක් ඇන්නා. රජතුමාට දහවල් කාලේ ඉන්නකොට මතක් වෙනවා අසවල් වැරද්ද කරපු මිනිසයාට හෙල්ල පාරවල් 100ක් ඇන්න මැරුණාද ජීවිතුන් අතර ඉන්නවද? රාජපුරුෂයන්ට අඬ ගහලා රජතුමා අහනවා රාජපුරුෂයනි අර අසවල් වැරද්ද කළා මම දඬුවම් පනවපු ඒ පුජ්‍යලයා හෙල්ල පාරවල් 100 කෑවට පස්සේ මැරුණාද ජීවිතුන් අතර ඉන්නවද? මේ උපමාවක්. නිරේ දුකට උපමාවක්. බුදුරජාණන් දේශනා කරන්නේ අර ස්වාමීන් වහන්සේ අහුවනේ නිරේ තියෙන දුක අනේ කියන්න භාග්‍යතුන් වහන්සේ කියලා. කියන්න බෑ කිව්වා නිරේ දුක විස්තර කළා කොහොමද කියලා. රජතුමා අහනවා මම අර හෙල්ල පාරවල් 100ක් අයින් කියපු මිනිස්සයා ඉන්නවද මැරුණාද? ස්වාමීනි රජතුමනි ජීවිතුන් අතර ඉන්නවා. එහෙනම් රාජපුරුෂයනි ওই මිනිස්සයාට තව දඬුවමක් හැටියට තව හෙල්ල පාරවල් 100ක් යනපන්. කීයද හෙල්ල පාරවල්? 200යි. හෙල්ල පාරවල් 200කින් ඇඟට දැන් ඇනලා. රජතුමාට හවස් වෙලා රාත්‍රී කාලේ රැය වෙලා අර දඬුවම් ලබන්න නියම වූ මිනිසයා මතක් වෙනවා. මතක් වෙලා අහන රාජපුරුෂයනි හෙල්ල පාරවල් 200ක් ආපු අර පුරුෂයා ඉන්නවද මැරුණාද? රජතුමනි තාම මැරුන්නේ නැහැ ඉන්නවා. එහෙනම් රාජපුරුෂයනි තව හෙල්ල පාරවල් 100ක් අනින්ට. කීයද දැන් හෙල්ල පාරවල් 300යි. බුදුරජාණන් උපමාවක් මේ කියන්නේ අර ස්වාමීන් වහන්සේට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් භික්ෂුව හෙල්ල පාරවල් 300කින් ඇනුම් කන දුක කොයි වගේ එකක්ද මිනිස්සේ? අනේ ස්වාමීනි හෙල්ල පාරවල් 300කින් අනින්න ඕනේ නැහැ මේ මිනිස්සෙකුට විඳවන්න දුක් විඳින්න. එක හෙල්ල පාරවලක් ඇන්න නම් ඇති. අන්න ඒ වෙලාවේ මහා කාරුණික තුන් ලොවට සැප සැලසූ සියල්ල දන්නා සියල්ල දකිනා ඇස් පියාගන්න ඕනේ සිහි කරන සෙනෙන් ඕනම ලෝකයක් දකින්න පුළුවන්. ඇත්ත ඇති සැටියෙන් දැක්ක. නිරේ සත්වයන් එක එක නිරේවල් වල විඳින දුක දැක්ක. പ്രേත ලෝකේ പ്രേතයන් විඳින දුක දැක්ක. තිරිසන් ලෝකේ සත්වයන් විඳින දුක දැක්ක. දෙව්ලොව බඹලොව ගැන දැක්ක. එකම සාසුන් වහන්සේ වන අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට කිව්වා පින්වත් භික්ෂුව දැන් හෙල්ල පාරවල් 300ක් කෑවනේ. 300ක් කෑවම කොහොමද දුක? ස්වාමීනි 300ක් කන්න ඕනේ නැහැ. එකක් කෑවනම් ඇති. දැන් අපිට හෙල්ල පාරවල් 300ක් කන්න ඕනද විඳවන්න? විඳින්න දුක් විඳින්න. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ පොඩි මුං ඇටයක පමණ ගලක් ගත්ත අතට. පොඩි ගලක්. අරගෙන ශ්‍රී හස්තේ තථාගතයන් වහන්සේ අතේ තියාගත්ත ගල. තියාගෙන අහනවා පින්වත් භික්ෂුව ඔබ මට කියන්න. ඔබට තේරෙන විදිහට කියන්න. අර හිමාල කන්ද පේනවා විශාලයි අහස ළඟට ගෑවෙන්න තරම් විශාල කන්ද. පින්වත් භික්ෂුව තථාගතයන් වහන්සේගේ අතේ තියෙන මේ ගලද විශාල අර හිමාල කන්දද? අනේ ස්වාමීනි තථාගතයන් වහන්සේගේ අතේ තියෙන ගලත් එක්ක බලද්දි ඔය චූටි ගලත් එක්ක බලද්දි කන්දමයි විශාල. කන්දමයි විශාල. කන්දමයි අප්‍රමාණ කිව්වා.
පින්වත් භික්ෂුව ඔබ ඇහුව නේද නිරේ උපන් කෙනෙක් විඳින දුක මොකද්ද කියලා? අර හෙල්ලපාරවල් 300කින් දුක ඇනුම් කාපු මිනිසෙක් ඉන්නවනේ. නිරේ දුකට උපමාවකින් කිව්වොත් ඒ හෙල්ලපාරවල් 300කින් කාලා ඒ දුක් විඳෝ ඉන්න මිනිස්සයා විඳින දුක මේ චූටි ගල වගේ. නිරේ උපන් සත්වයා සිතින් කයින් වචනයෙන් පව් කළා විඳින දුක අර නිරේ විඳින දුක අර විශාල කන්දට සමාන වෙන්නේ නැහැ. මේ උපමාවක්. ඔන්න ඔය විදියයි පින්වතුනි පාප කර්මයේ විපාකය. ඒකයි මං කිව්වේ මත් වෙන්න එපා පොඩි දෙයක් ලැබුණාම. අපිව නිකන් වයින් කරන ඔර්ලෝසුව වගේ තවත් කෙනෙකුට අපි වයින් කරන්න දෙන්න එපා. මෝඩ කෙනාට කවුරු හරි මේ යම් ප්‍රශංසාවක් කළපු ගමන් එයා ඇවිස්සෙනවා. ඇවිස්සিলা දැන් අපිට විහිළු කරන චරිතයක් ඉන්නවා කියලා. ඒ විහිළු කරන චරිතය කුණුහරුප කියලා අනුන්ට අපහාස කරලා එක එක දේවල් අනුන්ට අද කරලා විහිළු කරනවා. වටේ ඉන්න පිරිස අසත්පුරුෂ නම් මේ කර්මය ගැන මතක නැත්නම් එයාව තවත් එයාව මේ අවුස්සනවනේ තව තවත් ඒ වචන කියන්නම පොළඹවනවනේ. එතකොට එයා මෝඩ නම් ඒ චරිතේ තව තවත් වචනේ පාවිච්චි කර හොඳට රැස් කරගන්නවා. රැස් කරගත්තට පස්සේ දායාදේ කාගේද? තමන්ගේ. බොරු කියන්න ඉන්න පිරිස උගන්වනවා. ඒ බොරු කිව්වට පස්සේ රැස් වෙන පාප කර්මයේ දායාදේ කවුද? තමන්. කේලම් කියලා කොටවනවා. දායාදේ කාගේද? තමන්ගේ. හිස් වචන කියා හිස් වචන වැරදි කර නැති දේවල් කියා රැස් කරගන්නවා. කාගේද දායාදේ? තමන්ගේ. ඒ නිසා පින්වතුනි අපිට මේ ලැබෙන පොඩි පහසුකමෙන් මත් වෙලා සිත කය වචනේ අසංවර කරගෙන රැස් කරන පාප කර්මය මං කිව්ව නේද? බුදුරජාණන් වදාළ මේක අම්මා මව්ට පියාට සහෝදරයෙකුට ඥාතියෙකුට කාටවත් දායාද වෙන්නේ නැහැ. Tamanට දායාද වෙන්නේ. ඒ නිසා හැඟීම් බර වෙන්න එපා. නුවණ පාවිච්චි කරන්න. ප්‍රඥාවෙන් ජීවිතය ගත කරන්න. අවුරුදු 50ක් 60ක් උපරිම මනුස්ස ජීවිතය ගත කරයි. ඊට පස්සේ සිතින් කයින් වචනයෙන් රැස් වෙන පාප කර්මය අවුරුදු 25න් 30න් 40න් 50න් ගෙවලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ රැස් කරන පාප කර්මයන්. ඒ නිසා වර්තමානයේ තුල ගොඩක් නුවණ මද පිරිසක් ඉන්න නිසා ගොඩක් පව් රැස් කරගන්නවා. හොඳට මතක තියාගන්න පින්වත්නි මේ රැස් කරගන්නා සියලු කර්මයන් තමන්ගේ පස්සෙන් එනවා. තමන්ට පාප කර්මය නම් දුක සලසන්න, පුණ්‍ය කර්මය නම් සැප සලසන්න. මේක විනාශ කරන්න පුළුවන් දෙවියෙක් නෑ ලෝකේ. මේක ලෝක ධර්මයයි. මේක ධම්මට්ටිති ධම්ම නියාමතා කියලා බුදුරජාණන් වදාලා ධර්ම ස්වභාවය, නියාම ස්වභාවය කියලා. ඒ නිසා පින්වතුනි අපිට ඕන විදිහට වචන කතා කරන්න පුළුවන්. ඕන විදිහට සිතා ඉන්න පුළුවන්. ඕන විදිහට ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි ටික කලයි. මනුස්ස ලෝකයට ආපු නිසා. දැන් ඔබ නිරේ ගියොත් පාප කර්මය කළා ඔබට ඕන විදිහට ජීවත් වෙන්න බෑ. ඔබ කර්ම විපාකයට යටත් වෙනවා. ඒ කර්ම විපාකයට ලැබෙන විපාකයට යටත් වුණාට පස්සේ ඔබට ඕන විදිහට ඉන්න බෑ. ඒ නිසා මේ හොඳට සිහි කරගන්න. බුදු කෙනෙක්ගේ බුදු බණ ඇහෙන ලෝකේ ඉන්න අපි ඇහි මේ අකුසල් කරගන්නේ. ඇයි පෞරස් කරගන්නේ? ඒ නිසා මේ හැමදේම එනවා. සංගවාගෙන කළත් බුදුරජාණන් වදාළනේ පව් කියන જાතිය එලිපිටවත් රහසේවත් කරන්න එපා. ඇයි මහණෙනි මං එහෙම කියන්නේ? මේ කර්මය දායාද කරගෙන ඉන්නේ. ඉතින් මේ හිමිදිරි පාන්දර ඔබ මේ බණහන ඔබ මේ පාප කර්මයට සම්බන්ධ වෙලා සිත කය වචනේ අසංවර කරගෙන පෞරස් කරගන්න එපා. ඔබ නිතර සිහි කරන්න. බුදුරජාණන් වදාළනේ භික්ෂුවක් වේවා, පැවිද්දෙක් වේවා, ගිහියෙක් වේවා, භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා හැමෝම සිහි කරන්න කිව්වා. මම සිතින් කයින් වචනයෙන් රැස් කරන දේ නිතර සිහි කරන්න කිව්වා. සිතින් කයින් වචනයෙන් රැස් කරන කර්මය කම්මසකෝ තමාගේ දේ, කම්මසකෝ මේ කම්ම දායාදෝ දෑවැද්ද, කම්ම යෝනි උත්පත්ති ස්ථානයේ වෙනවා. උප්පත්ති ස්ථානේ තීරණය කරනවා මම මේ සිතන කියන කරන දේවල් කම්ම යෝනි, කම්ම බන්දු. එකම ඥාතියා වෙන්නේ මට මේ කර්මයයි. කම්ම පටිසරණ පිළිසරණ කර්මයයි. යහපත් වෙන්න පුළුවන්, අයහපත් වෙන්න පුළුවන්. යම් කර්මයක් කළොත් ඒ දායාදේ මටමයි කියලා සිහි කරන්න කියලා බුදුරජාණන්සේ මහා අනුකම්පාවෙන් අදාළනේ. එහෙම සිහි කරනකොට Tamanට මේ පව් කරන්න තියෙන කැමැත්ත හිතේ නැති වෙනවා පින්වතුනි. නැති වෙනවා. ඒක සිහි කරන්න නිතර කර්මය Tamanට එනවා කියලා සිහි කරන්න. සිහි කරනකොට හිත අකුසලයෙන් මිදෙන්න මේ හිත පුරුදු වෙනවා. හිත කැමති වෙනවා. ඒ නිසා මේ ඔබට මම ලස්සන එකක් කියන්නම්. දැන් සාමාන්‍යයෙන්
දැන් බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න ගොඩාක් කැපවීමක් කරන සසරේ අපි එකට කියන පාරමිතා පුරනවා කියලා. පාරමිතා පිරුවනේ බුදුරජාණන්සේ බුද්ධත්වයට පත් වෙන්න කල්ප ගාන පාරමිතා පුරලා බුද්ධත්වයට පත් වුණා. ඒක හිතින් හිතන්න බැරි කැපකිරීමන්නේ. ඊළඟට සමහර ශ්‍රාවකයෝ ඉන්නවා ඔය මහා ශ්‍රාවකයෝ 80 මහා ශ්‍රාවකයෝ. ඒ කියන්නේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ ආදී මහා විශේෂ ශ්‍රාවකයෝ ඉන්නේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, අඟුලිමාල මහරහතන් වහන්සේ මේ වගේ රහතන් වහන්සේ. මේ රහතන් වහන්සේලාත් යම් පාරමිතා ධර්මයන් බුදුරජාන්සේ තරම් නෙමෙයි. පුරුදු කරලා තියෙනවා මේ විශේෂ ශ්‍රාවකත්වයක් ලබන්න, අග්‍ර ශ්‍රාවකත්වයක්, විශේෂ තනතුරක් ලබන්න සසරේ ඒ සඳහා පින් පුරලා තියෙනවා. ඒ පින් පුරපු උත්මය තමයි බුදුරජාණන්සේගේ අග්‍ර ශ්‍රාවකයෙක් බවට පත් වුනේ. එතකොට බලන්න මම මේ කියන්නේ ඒ වගේ පින් පුරමින් ආපු කෙනෙක් තමයි අපේ මුගලන් මහරහතන් වහන්සේත්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේනේ. 이르දි බලෙන් අග්‍රයි. කොච්චර අග්‍රද කියලා කියන්නේ මුගලන් මහරහතන් වහන්සේගේ අග්‍ර භාවයේ 이르දියේ තියෙන ආනුභාවයේ ඔබට පැහැදිලි වෙන මම කියන්නම්. මුගලන් මහරහතන් වහන්සේ දවසක් බුදුරජාණන් ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කාලේ මේ භික්ෂූන්ට දානමාන ලැබෙනව අඩුයි. ඒ නිසා මම කැමතියි භාග්‍යවතුන් වහන්සේ මගේ 이르දිය පාවිච්චි කරලා මේ මහ පොළොව පෙරලලා මහ පොළොවේ තියෙන රස ධාතුව මේ රස ධාතුව අරගෙන මේ අරගන්න කැමතියි. ආහාරය හැටියට ගන්න භික්ෂූන්ට පාවිච්චි කරන්න. භාග්‍යවතුන් වහන්සේ මගේ 이르දි බලෙන් මේ මහ පොළොව පෙරලන්නද කියලා ඇහුවා. ඒතර බුදුරජාණන්සේ ඇහුවා මොග්ගල්ලානේ ඔබ දැන් ඔබේ 이르දි බලෙන් මේ මහ පොළොව අනිත් පැත්තට පෙරළුවොත් මේ මහ පොළොව ඇසුරු කරගෙන ඉන්න සත්‍යයට මොකද වෙන්නේ? ඒ සත්‍යයන්ගේ මනස විකෘති වෙනව නේද? මනස වික්ෂිප්ත වෙනව නේද? භාග්‍යවතුන් වහන්සේ එහෙනම් මම අනිත් අතට තව පෘථුවියක් මවන්නම්. මවලා මේ පෘථුවිය ඇසුරු කරගෙන ඉන්න සියලු සත්‍යයන් මේ මවන ලද පෘථුවිය මන් තියලා මේ පෘථුවිය පෙරලන්නම් කිව්වා. බුදුරජාණන් වදාළ මොග්ගල්ලානේ ඕක කරන්න එපා. මේ සත්‍යයන් ටික දරා ගන්න අමාරුයි. ඒතර හිතන්න මේ මහ පොළොවේ පෙරලන්න තව මහ පොළොවක් තව පෘථුවියක් මවලා අනිත් අතට ඒ පෘථුවියට සත්‍යයන් 이르දියෙන් ගන්න කොච්චර ආනුභාවයක් මුගලන් මහරහතන් වහන්සේ තියෙන්න ඕනද? ඒක හිතන්න බෑනේ. අද මේ ලෝකේ කොච්චර දියුණුව කියලා කිව්වත් මුගලන් මහරහතන් වහන්සේ සමාධියට සමවැදිලා එක සිතුවිල්ලක් සිතන ෂණයෙන් ඒ 이르දිය කරන්න පුළුවන්. සමාධියට සමවැදිලා 이르දි ප්‍රාතිහාර්ය පාන්න සුළු වෙලාවක් යන්නේ. මේ ලෝකේ කොච්චර දියුණුව කියලා ලෝක කෑ ගැහුවත් මුගලන් මහරහතන් වහන්සේ කරපේක මේ ලෝකෙ මේ කොතනත් කරන්න පුළුවන්ද? බෑ නේද? ඒ වගේ මහානුභාව සම්පන්න මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිතේ හරි සෝචනීය දෙයක් වුණා. චර 이르දි තිබිච්ච දවසක් කුටියේ වැඩ හිටියා. ඔබට මතකයිනේ සිද්ධිය කුටියේ වැඩ ඉන්නකොට කුටිය වට කළා. බැලුවා. උන්වහන්සේ කුටිය වට කළා. ජීවිතේට අනතුරක්. උන්වහන්සේ 이르දි බලෙන් අහසේ වහලෙන් වැඩියා. එදා ජීවිතේට අනතුරක් වුණේ. තව දවසක් කුටියේ වැඩ හිටියා. කුටිය වට කළා. ජීවිතේට අනතුරක්. යතුරු සිදුරෙන් එළියට ගියා. තුන්වෙනි දවසෙත් ඒ කුටියේ හිටියා. කුටිය වට කළා. මුගලන් මහරහතන් වහන්සේ බැලුවා ජීවිතේ දෙපාරක් මම ආරක්ෂා කරගත්තා. තුන්වෙනි පාර මොකද? බැලුවා. නුවණ පාවිච්චි කරලා බැලුවා. සසරේ රැස් කරපු කර්මයක් ඇවිල්ලා ඉතුරු වෙච්ච ටිකක්. ඇයි තමන්ගේ බිරිඳගේ කීම අහලා ඇස් නොපේන අම්මයි තාත්තයි මේ ගමනක් එක්ක යන විදියට එක්කන් ගිහලා කැලේට හොරු ගහන විදියට ගහලා අම්මටයි තාත්තටයි පොළු වලින් ගහලා අම්මයි තාත්තයි මැරුවා. තමන්ගේ බිරිඳගේ කීම අහලා. ඒ කර්මයේ හැටියට සසර ජීවිතේ නිරේ ගියා. නිරේ කල්පයක් විඳවලා කල්පයක් විඳවලා මේ පාරමිතා පුරපු උත්තමයා. ඊළඟට පාරමිතා පුරාගෙන බුදුරජාණන්සේගේ 이르දි බලලාභී අග්‍ර ශ්‍රාවකයන් වෙච්ච උත්තමයාට කර්මය ඉතිරිලා තිබිලා උන්වහන්සේ දැක්ක මේ අම්මරයි තාත්තරයි පොළු වලින් ගහපු කර්ම විපාකේ මට තියෙනවා. මේකෙන් පලා යන්න බෑ. රහතන් වහන්සේ නමක් කියලා කර්මයේ තිබ්බා. උන්වහන්සේ නිකලෙස් උන්වහන්සේ පිරිනුවම් පානවා. ආයි සසරට කර්ම විපාක දෙන්න උන්වහන්සේට ගියේ නැහැ. එදා අදිෂ්ඨාන කරගෙන කුටියේ දොර ඇරලා කුටියේ වාඩි වුණා. අදිෂ්ඨාන කළා භාග්‍යවතුන් වහන්සේගේ අවසර නොගෙන මම පිරිනුවම් පාන්නේ නැහැ කියලා. කුටියේ වටේ වට කරපු හොරු මුගලන් මහරහතන් වහන්සේ ඇට කුඩු වෙනකන් ගැහුවා. ඇට චප්ප වෙනකන් ගැහුවා. ගහලා ගියා. මුගලන් මහරහතන් වහන්සේ 이르දියේ අනුහසින්
ශරීරය එකතු කරලා භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා අවසර ගත්තා. ස්වාමීනි පිරිනුවම් පාන්නට අවසරයි. ඒ 이르දියෙන්. නමුත් මොගලන් මහරහතන් වහන්සේ අර සසරේ රැස් කරපු යම් කර්මයක් ආවා. ඒ වගේ මහා උත්තමයන්ටත් කර්ම විපාක දුන්නා නම් අපි වගේ අය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා පිංගුතුනි අනුකම්පාවෙන් සිහි කරන්න කැමති, මෙසිතින් සිහි කරන්න කැමති. පව් විතරක් කරගන්න එපා. අනුන්ට අපහාස කරන්න එපා. සිල්වතුන්ට ගුණවතුන්ට ගරහන්න එපා. බුද්ධ රත්නය මුල් කරගෙන වචන පාවිච්චි කරන්න එපා. පව් රැස් වෙන විදියට. ධර්ම රත්නය මුල් කරගෙන පව් රැස් වෙන විදියට වචන පාවිච්චි කරන්න එපා. සංඝ රත්නය ගුණවත් මිනිස්සු ඉන්නවා, යහපත් මිනිස්සු ඉන්නවා, ගුරුවරු, දෙමව්පියෝ මුල් කරගෙන වචන පාවිච්චි කරන්න එපා පව් රැස් වෙන විදියට. ඔබේ දායාදේ කර්මයයි. කම්මස්ස කෝමි තමා සිතන කියන කරන දේ තමාගේ. කම්ම දායාදා. ඔබ සිතන කියන කරන දේ ඔබේ දායාදයයි. කම්ම යෝනි. අපි හැමෝම කර්මය විසින් උපතකට අරන් යනවා. කම්ම බන්දු එකම ඥාතියා සිත කය වචනේ රැස් කරන කර්මයයි. කම්ම යෝනි. කම්ම බන්දු. කම්ම පටිසරණා. සිතින් කයෙන් වචනයෙන් කරන කියන දේ පිළිසරණයි. යම් කම්මං කරිස්සාමි. යම් කර්මයක් කරයිද සිත කය වචනයෙන් කල්යාණං යහපත්, පාපකං පාපී තස්ස දායාදා. ඒ දායාදය ඔබේ. ඔබේ කර්මය ඔබ රැස් කරන කර්මය ඔබේ බව නිතර සිහි කරන්න. ඔබ රැස් කරන කර්මය මට එන්නේවත්, මා රැස් කරන කර්මය ඔබට එන්නේවත් නැහැ. ඔබටමයි. මේ ලෝකයේ ඉන්න කෝටි 800ක් වූ ජනයා කරන කර්මය ඒ ජනයාට තම තමන්ට එනවා. තම තමන් කරන කර්ම, මා කරන කර්මය ඔබට එන්නේ නැහැ. ඔබ කරන කර්මය මට එන්නේ නැහැ. ඒක තමයි හේතුඵල න්‍යායයේ ස්වභාවය. ඒ නිසා සිහි කරන්න කර්මය තමාගේ දෙය, කර්මය තමාගේ දෑවැද්ද, කර්මය තමා උත්පත්ති ස්ථානයකට ගෙනියන කර්මය විසින්, තමාගේ ඥාතියා කර්මය, තමන්ගේ පිළිසරණ කර්මය, හොඳ වේවා නරක වේවා තමන්ගේ දෑවැද්ද කර්මයයි කියලා සිහි කරගෙන සිත සංවර කරගන්න, වචනේ සංවර කරගන්න, මනස සංවර කරගෙන අකුසල් වලින් මිදෙන්න, කුසල් වඩන්න උත්සාහ කරන්න, පව් වලින් මිදෙන්න, පින රැස් කරන්න අදිෂ්ඨාන කරගන්න මේ හිමිදිරි පාන්දර. හිමිදිරි පාන්දර අද අදිෂ්ඨාන ඇති කරගෙන ජීවිතේ තියෙන කම්ම මේ පාප කර්ම රැස් නොකර ගන්න බලවත් අදිෂ්ඨාන ඇති කරගන්න. මේ කර්මය විසින් ඔබට දුක උපද්දනවා. ඒ නිසා අපි හැමෝටම සෙත් පතනවා සිතින් කයෙන් වචනෙන් පව් රැස් නොකර ගන්නා සුන්දර ජීවිතයක් ඔබට ඇති කරගන්නට මා මේ කියා දුම් දහම් කරුණු ටික බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනය හැමෝටම උපකාර වේවා කියලා සෙත් පතමින් පුණ්‍යානුමෝදනා කරනවා. අද මේ උතුම් පින්බර අරුණෝදය දහම් දේශනාවේ උතුම් දායකත්වය දරමින් අග්‍රූ පිනක් රැස් කරගන්නේ මාර්තු මාස 31 වන දිනට වයස අවුරුදු 91ක් සම්පූර්ණ කරන ඇඩ්වින් ගලබඩගේ පියාණන්ට සෙත්පතීම පිණිස කැනඩාවේ වැන්කූවර් නගරයේ පදිංචි පින්වත් නිල්බිනී මහත්මිය සාමා ඉසුරු යන දරුවන් සහ ප්‍රේමලතා මෑණියන් ඇතුළු පින්වතුන් තමයි මේ සෙත් පතන්නේ. තමන්ගේ පියාණන්ට, ස්වාමි පුරුෂයාට. ඉතින් අපි පින් අනුමෝදන් කරමු මේ පින්වතුන්ගේ බලාපොරොත්තුව කැනඩාවේ වැන්කූවර් නගරයේ පදිංචි පින්වත් නිල්මිනී සාමා ඉසුරු ප්‍රේමලතා යන පින්වතුන්ගේ බලාපොරොත්තු වෙන පරිදි මාර්තු මාස 31 වෙනි දිනට වයස අවුරුදු 91ක් සම්පූර්ණ වන ඇඩ්වින් ගලබඩගේ පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ ගලබඩගේ පියාණන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝාස ලබත්වා. සිත කය වචනය ධර්මයේ පිහිටුවා ගන්න මේ පියාණන්ට තව තවත් ලැබේවා. ඒ පියාණන්ට තුනුරුවන් සරණින් දෙවි රැකවරණින් ධර්ම දාන පිනේ අනුහසින් ධර්මයේ සිහි කර ධර්මයේ හැඳුණු සිතක් ඇති කරගෙන මේ ජීවිතය සුවපත් කරගෙන පරලොව සුවපත් කරගෙන ගෞතම බුදු සසුනේ සුවසේම උතුම් ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ හිමිදිරි පාන්දර සියලු දෙවිවරු මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයටම පත් වෙත්වා. සාදු සාදු සාදු. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන්ව ලොකු ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ ලබත්වා, සැපයෙන් සැපයටපත් වේවා. සියලු ස්වාමීන් වහන්සේලා
මහමෙවුනාවාසී සංඝරත්නය, ලෝකවාසී සීල් ගුණ දම්පුරණ සත්පුරුෂ මහා සංඝරත්නය, ලෝකවාසී සංඝරත්නය, අනගාരികා මෑණියන් වහන්සේලා, අනගාരിക දූපුතුන් මේ පින් අනුමෝදන් වේවා. සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් නිල්මිනි මහත්මිය, ශාමා, ඉසුරු, ප්‍රේමලතා යන පින්වතුන් බලාපොරොත්තු වෙන පරිදි පින් අනුමෝදන් කරනවා. පවුලේ සියලු දෙනාටමත් දරුවන්ටත් ඥාතීන්ටත් පින් දෙනවා. ඒ පවුල්වල ඥාතීන්, දරුවන් සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමෝම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබත්වා. ඒ අය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සැපයෙන් සැපයටපත් වේවා. ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පිහිට ලැබෙත්වා. පිළිකා රෝග තත්ත්වයන්ගෙන් සහ කොරෝනා වෛරසයේ හේතුවෙන් පීඩාවට පත් වී සිටින සියලු දෙනාට අපි රැස් කළ පින් අනුමෝදන් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබී හැමෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු රෝග පීඩා වලින් වහවහ අත්මිදී සුවපත් වූ ජීවිත ගත කරත්වා. ගෞතම සසුනේ පිහිට ලබත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් කැනඩාවේ වැන්කූවර් නගරයේ පදිංචි පින්වත් නිල්මිනි මහත්මිය, ශාමා, ඉසුරු යන දරුවන්, ප්‍රේමලතා මෑණියන්, ඒ වගේම ඇඩ්වින් ගලබඩගේ පියාණන්, ඒ පින්වතුන්ගේ පවුල්වල හැමෝම, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්, මේ ධර්මය ඇහුව ඔබ හැමෝම, ලංකාවාසී සියලු දෙනා, ලංකාවේ වසන හැමෝම, ලෝකයේ වසන හැමෝම මේ පින් අනුමෝදන් වේවා. හැමෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කායික දුක් නැත්තෝ වෙත්වා, මානසික දුක් නැත්තෝ වෙත්වා. සුවපත්ව සැපවත්ව සියලු දෙනා ජීවිත ගත කරත්වා. සිත කය වචනය සියලු දෙනා සංවර කරගෙන පින් රැස් කරත්වා, කුසල් වඩත්වා. ගෞතම බුදු සසුනේ හැමෝටම පිහිට ලැබෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමින් සෙත් පතනවා. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.